වෙසක් අසිරියෙන් තවමත් මේ පරිසරය හරිම නිසංසලයි. රාත්‍රිය වන විට විදුලි ආලෝකයෙන් මේ මුළු මංමාවත් සියල්ලම ඒකාලෝක වනවා. ඔබට මේ වන විටත් දැක බලා ගන්නට හැකියාවක් තිබෙනවා. ඔබ දන්නවා අප්‍රේල් 20 වනදා සිට බෞද්ධ මාධ්‍යාලය ආරම්භ කළ ඒ උතුම් පින්කම් බාලාවේ අදත් එක් දිනක් සනිටුහන් කරමින් අපේ මේ සූදානම බෞද්ධ රූපවාහිනී නාලිකාවෙන් මෙන්ම බෞද්ධ ගුවන්විදුලිය ඔස්සේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මදේශනා මාලාවේ අදට નિયમિત මාතෘකාව යටතේ ගෙන ඉන්න ධර්මානුශාසනාව පිනැති ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ හැම වෙනුවෙන්ම ගෙන එන්න. අද දවසේදී ඒ සත්කාරය සඳහා මෙහි වැඩමවා වදාළ දේශකයන්න් වහන්සේ වන පූජ්‍යපාද කොරතොට වෙසබුහු ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රථමයෙන්ම අපි ගෞරවයෙන් নমස්කාර පූර්වකව සාදුකාරයක් පවත්වා පිළිගමු. සාදු සාදු සාදු. මේ උතුම් පින්කම සඳහා අද දවසේදී Tamanගේ සදැහැති දායකත්වය ලබා දී තිබෙන්නේ මහනුවර අම්පිටිය පාරේ පදිංචි වෛද්‍ය විමල් සහ කුසුම් අබේසේකර මහත්මිය, ඒ වගේම ඔවුන්ගේ දියණියන් දෙදෙනා ඇතුළු ඥාති පිරිස විසින්. මේ මතක් කිරීමත් සමගින් මේ පින්වත් පිරිසට අපි ආරාධනා කරනවා අපේ හේවිසි වාදනය කරන කලාකරුවන් විසින් ශබ්ද පූජාව පවත්වන අතරතුරදී තුන්ලෝකාග්‍ර වුණු අමාමෑණී බුදු පියාණන් වහන්සේ උදෙසා ප්‍රථමයෙන්ම මල්වට්ටිය පූජා කිරීමෙන් අනතුරුව ගෞරවනීය දේශකයන්න් වහන්සේ උදෙසා චාරිත්‍රානුකූලව ධර්ම දේශනාවට ආරාධනා කිරීමට දහත් වට්ටිය පිළිගන්වන හැටියට අද දවසේදී සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මදේශනා මාලාවේ සමාධි බලය මාතෘකා කොට ගැනීමෙන් පවත්වන ධර්මදේශනය ශ්‍රවණය කරන්නට මත්තෙන් අපි හැමදෙනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට සාදුකාරයක් පවත්වා নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. දෛ තෙරුවන් සරණ යමු. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
Titiyampi sanghang saranang gacchami. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. Panatipata Veramani Sikkhapadang Samadhiyami. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. Adinnadana Veramani Sikkhapadang Samadhiyami. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. Kamesu Michachara Veramani Sikkhapadang Samadhiyami. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. Musavada Veramani Sikkhapadang Samadhiyami. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. Surameraya Majjapamadatthana Veramani Sikkhapadang Samadhiyami. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. Sadhu sadhu sadhu. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කතමංච භික්කවේ සමාධි බලං ඉද භික්කවේ අරිය ශාවකෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. ඉදං උච්චති භික්ඛවේ සමාධි බලං තී. සදහවත් වාසනාවන්ත පින්නතුනි, මේ පින්වත් හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ උත්තරීතර ශ්‍රී සද්ධර්මය ටික වේලාවක් ශ්‍රවණය කිරීම සඳහායි. අද මේ ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන්නේ මහනුවර අම්පිටිය පාරේ පදිංචි
වෛද්‍ය නිමල් වෛද්‍ය විමල් මහත්මයා සහ කුසුම් අබේසේකර මහත්මයා ඇතුළු දූ දරු පින්වත් පිරිස. පින්නතුනි, අද ධර්මානුශාසනාවේ මාතෘකාව වශයෙන් අපි මුලින් සඳහන් කළේ අංගුත්තර නිකායේ බල වර්ගයේහි සඳහන් වන බල විතත්තන සූත්‍රය. අංගුත්තර නිකායේ සඳහන් වන මේ සමාධි බලය පිළිබඳව තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ එක් සූත්‍ර ධර්මයක්. සමාධි බලය පිළිබඳව සූත්‍ර දේශනා රාශියක් සූත්‍ර පිටකයේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඒ අතර මේ අද මාතෘකා කළ සූත්‍ර ධර්මයේ තුලින් ප්‍රථම ධානයේදී මේ සමාධි එහෙම නැත්නම් ඒකාග්‍රතා චෛතසිකය සමාධි බලයක් හැටියට ධානාංගයක් වශයෙන් පහළ වෙන ආකාරයයි මේ සූත්‍ර දේශනාව තුළ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ විතරක් නෙමෙයි, සියලු ධ්‍යාන සිත්වල මෙම ඒකාග්‍රතා චෛතසිකය සමාධි බලයක් හැටියට ක්‍රියාත්මක වෙන ආකාරයත් මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරනවා. බල විතත්තන සූත්‍රය අපේ ජීවිතයට බොහොම ප්‍රයෝජනවත් සූත්‍ර ධර්මයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. පින්නතුනි, සමාධි කියලා කියන්නේ අපේ සිතෙහි පහළවන සිතුවිලි අතර චෛතසික ධර්ම අතර ඒකාග්‍රතා කියලා චෛතසිකයක් තිබෙනවා. අපි මතක තබා ගන්න ඕනේ ඒකාග්‍රතා චෛතසිකය. මේ චෛතසික ධර්ම වලදී පින්නතුනි චෛතසික 7ක් තිබෙනවා. ඒවට කියනවා සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා. මොනවාද? පස්ස වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාර කියලා. මේ චෛතසික ධර්ම 7ට කියනවා සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා. සබ්බචිත්ත සාධාරණ කියලා කියන්නේ සෑම සිතක් සමගම පහළවන චෛතසික. එතකොට මෙහි කුසල කුසලාදී භේදයක් නැතුව සෑම සිතකම මේ චෛතසික ධර්මයන් 7 පහළ වෙනවා. මේ අතර අපට කියවුණා ඒකාග්‍රතා කියලා වචනයක්. ඒකාග්‍රතා චෛතසිකය. දැන් මේ ඒකාග්‍රතා කියන චෛතසිකය කුසල් සිත්වලදීත් පහළ වෙනවා, අකුසල් සිත්වලත් පහළ වෙනවා. ඒ මොකද දැන් අපිට කිසිදු අරමුණක් අරගන්න බෑ අපේ සිත ඒ අරමුණට සම්බන්ධ වෙන්නේ නැත්තම්. කුසල අරමුණක් හෝ වේවා අකුසල අරමුණක් හෝ වේවා කිසිම අරමුණක් අරගන්න බෑ සිත ඒ අරමුණට යොමු වෙන්නේ නැත්තම්. එතකොට මේ ඒකාග්‍රතා චෛතසිකයේ ස්වභාවය තමයි අරමුණට එහෙම නැත්තම් අරමුණක් සිතට අරමුණක් ගැනීම සඳහා සිත ඒ සඳහා
යොමු කිරීම. ඒ අරමුණට එකඟ වීම. ඒ අරමුණෙහි සිත පහළ වීමට ඒකාග්‍ර වීම. එතකොට පින්නතුනි මේ ඒකාග්‍රතා චෛතසිකය වැඩි දියුණු කරන්න පුළුවන්, වඩන්න පුළුවන් චෛතසිකයක්. දැන් අපි භාවනා වශයෙන් වඩනකොට මේ ඒකාග්‍රතා චෛතසිකය තමයි ප්‍රධාන වශයෙන් භාවනා හැටියට අපි වැඩි දියුණු කරන්නේ. ඒ කොහොමද වැඩි දියුණු කරන්නේ? එක් අරමුණක් අරගෙන නැවත නැවත මෙනෙහි කරනවා. දැන් අපි එක වචනයක් දන්නවා අනුපස්සනා කියලා. අනුපස්සනා කියන වචනේ අපි කවුරුත් අහලා තියෙනවනේ නේද? එතකොට මේ අනුපස්සනාවෙන් කරන්නේ මොකද්ද? නැවත නැවත එක් අරමුණක් මෙනෙහි කරනවා. එක් අරමුණක් බලනවා. දැන් අපි හිතමු ආස්වාස ප්‍රස්වාස හෝ වේවා. එහෙම නැත්නම් දැන් අපිට බොහොම හුරු පුරුදු බුද්ධානුස්සතිය, බුදුරජාණන් වහන්සේගේ යම් බුදු ගුණයක්, එහෙම නැත්නම් මෛත්‍රී භාවනාව, මේ විදිහේ අනුස්සති භාවනාවක් හෝ වේවා. එහෙම නැත්නම් ඔය දස කසිනාදී යම් කිසි භාවනා අරමුණක් නැවත නැවත මෙනෙහි කරන්නේ කුමක් සඳහාද? මේ ඒකාග්‍රතා චෛතසිකය ප්‍රබල කර ගැනීම සඳහා. එතකොට මේ ඒකාග්‍රතා චෛතසිකය සෑම අරමුණකම, ඒ කියන්නේ දැන් අපි හිතමු භාවනා වශයෙන් එක් අරමුණක් අරගෙන මෙනෙහි කරනවාද, ඒ අරමුණේ නැවත නැවත පහළ වීමට සලස්සනවා. නැවත නැවත මේ අරමුණ අපි අරමුණු කරනවා. නැවත නැවත මේ අරමුණ අරගන්නවා. දැන් එතකොට අපේ සිත සෑම චිත්තක්ෂණයකදීම මේ අරමුණේ පහළ කරවීම සඳහා අපි උනන්දු වෙනවා. දැන් මේ විදිහට අපේ සිත එක අරමුණකට එකඟ කරනවා නම් එතකොට මේ ඒකාග්‍රතා චෛතසිකය තමයි සමාධිය හැටියට වර්ධනය වෙන්නේ. සමාධිය කියලා කියන්නේ කුසල සිතෙහි තැම්පත් වීම. කුසල අරමුණක මේ කුසල සිත තැම්පත් වෙනවද? ඒකට කියනවා සමාධිය කියලා. එතකොට දැන් මේ සමාධි චෛතසිකය එහෙම නැත්නම් චිත්ත සමාධිය අපි හැමදෙනාටම අවශ්‍යම චෛතසික ධර්මයක්. අපි හැමදෙනාටම අවශ්‍ය ඇයි? අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ ධර්ම අවබෝධ කිරීමට. ධර්ම අවබෝධ කරන්න බෑ මේ සමාධිය ඇති කරගන්නේ නැති කෙනෙකුට. සමාධිය නැත්තම් ධර්මාවබෝධ කරගැනීමේ හැකියාව නැහැ. ඒ මොකද පින්නතුනි සමාධිය තුලින් සිද්ධ කරන්නේ එකක් තමයි මේ සිතෙහි තියෙන විසිරිච්ච බව, මේ අරමුණු කරා ගමන් කරන විවිධාකාර වූ අරමුණු වලට සිත ගමන් කරමින් සිතේ නොසන්සුන්කම ඇති කරවීම නැති කරනවා. ඒකට අපි කියන්නේ උද්ධච්චය කියලා. දැන් උද්ධච්චය කියලා කිව්වහම සාමාන්‍යයෙන් අපි අහලා තියෙන්නේ දැන් යම් කිසි කෙනෙක් තුල දැන් මාන්නය තියෙනවා නම් එයාට කියනවා උද්ධච්ච පුජ්‍යලයා කියලා නේද? නමුත් මේ උද්ධච්චය කියන එකෙන් අදහස් කරන්නේ ඒක නෙමෙයි. උද්ධච්චය කියන එකෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපේ සිත තුළ තියෙන කැළඹිලි ස්වභාවය.
එතකොට අපි සෑම දෙනාගේම සිත විවිධාකාර වූ අරමුණු වලට ගමන් කරනවා. එක ෂණයක්වත් කාටවත් එක අරමුණක හිත තියාගෙන ඉන්න පුළුවන්ද? එහෙම බෑ. සෑම ෂණයකම සෑම තත්පරයකම අපේ සිත විවිධාකාර වූ අරමුණු කරා ගමන් කරන. මොනවද මේ අරමුණු කියන්නේ? අපිට ඇහෙන දේවල්, පෙනෙන දේවල් ආදී වශයෙන් අපි කියන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී මේ අරමුණු වලට සෑම මොහොතකම සිත ගමන් කරනවා. ඒ සිත ගමන් කිරීම නිසා පින්නතුනේ අපේ සිත අරමුණු වලට විසිරිලා තියෙන්නේ. අපේ සිත අරමුණු වලට විසිරිලා තියෙන්නේ. මෙන්න මේ අරමුණු වල සිත විසිරිලා තියෙන ස්වභාවයට නමක් කියනවා, මතක තියාගන්න ඕනේ, උද්දච්චය කියලා. ඒකට කියනවා උද්දච්චය කියලා. දැන් පින්නතුනේ මේ උද්දච්චය කියන අරමුණු වලට සිත විසිරීලා තියෙන ස්වභාවය නැති කරගන්න නම් අපි ඒකාග්‍රතාවය වැඩි දියුණු කරන්න ඕනේ. දැන් අපි හිතමු දැන් ඔය සමහර වෙලාවල් වලට අපි මේ බෙහෙත් ಜಾති පාවිච්චි කරනකොට දැන් අපි හිතමු වෙද මහත්තයෙක් අපිට දෙනවා බෙහෙත් කුඩු ස්වල්පයක් දීලා කියනවා මේ බෙහෙත් කුඩු වලින් තේ හැන්දක් මී පැණිත් එක්කලා කලවම් කරලා ගුලියක් හැටියට හදාගන්න කියලා. මී පැණිත් එක්කලා කලවම් කරලා ගුලියක් හැටියට හදාගෙන පාවිච්චි කරන්න කියලා වෙද මහත්තයෙක් කියනවා. දැන් බෙහෙත් කුඩු කියලා කියන්නේ මොනවද? ඊටාම පුංචි අංශු, විසිරීලා තියෙන අංශු. එතකොට මී පැණිත් එක්ක කලවම් කළාම මොකද වෙන්නේ? ඒවා ඔක්කොම එකට ඇලිලා ඒකාබද්ධව හිටිනවා. එකට ඇලිලා ඒකාබද්ධව හිටිනවා. ගුලියක් හැටියට අපි ඒක සකස් කළොත් අර බෙහෙත් කුඩු විසිරීලා යන්නේ නැහැ. විසිරීලා යන්නේ නැහැ. එකකට එකක් ඇලිලා ඒකාබද්ධව එක තැනක තියලා තියන්න පුළුවන්. එක තැනක තියන්න පුළුවන්. අන්න ඒ වගේ පින්නතුනේ මේ උපමාව මම කිව්වේ අපේ සිතත් මේ විවිධාකාර වූ අරමුණු වලට ගමන් කරලා විසිරීලා තියෙන මේ සිත අපි එක අරමුණක තැම්පත් කරගන්නවද? ඒ එක අරමුණේ තැම්පත්ව පවත්නා ස්වභාවය ඒකට අපි කියනවා සමාධිය කියලා. එහෙම නැත්නම් ඒකාග්‍රතාවය කියලා කියනවා. ඒකාග්‍රතාවය කියනවා. එහෙම නැත්නම් සමාධිය කියලා කියනවා. එතකොට අර අපේ සිත තුළ තිබුණු උද්දච්චය කියන චෛතසික ධර්මය මෙතන බලපවත්වන්නේ නැහැ. මොකද උද්දච්චය කියලා කියන්නේ අකුසල සිතුවිල්ල. උද්දච්චය කියන්නේ අකුසල සිතුවිල්ල. එතකොට අර කුසලය වැඩෙනකොට අකුසල් සිතුවිලි ඒ සමග වැඩෙන්නේ නැහැ. අකුසල් දුරු වෙනවා. අකුසල් ප්‍රහාණය වෙනවා. කුසලයේ වැඩෙනවා. ඒ කුසලයේ වැඩෙන නිසා තමයි මේ ඒකාග්‍රතාවයේ වැඩිවීමට අපි කියන්නේ භාවනා කියලා. භාවේති කුසල ධම්මේහි වඩ්ඩේති භාවනා කියලානේ මේ වචනේ විස්තර කරන්නේ. එතකොට අන්න අපේ ඒකාග්‍රතාවය වැඩෙමින් චිත්ත සමාධිය ඇති කරගත්ත කෙනෙකුට එයාට තමයි මේ විදර්ශනාව එහෙම නැත්නම් දිට්ඨි විසුද්ධිය ඇති වෙන්නේ. දැන් මේ සමාධිය වැඩෙනකොට එතෙන්ට අපි කියන්නේ චිත්ත විසුද්ධිය කියලා. පින්නතොල්ලා අහලා තියෙනවනේ විසුද්ධි 7ක් නේද? සත්ත්ව විසුද්ධිය කියලා. පටන් ගන්නෙ සීල විසුද්ධියෙන් නේද? සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි,
කාංකා විතරණ විසුද්ධි ආදී මේ සප්ත විසුද්ධියක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට මෙහිදී චිත්ත විසුද්ධිය නැත්තම් ditthi විසුද්ධියට යන්න බෑ. චිත්ත විසුද්ධිය තියෙන්න ඕනේ ditthi විසුද්ධියට යන්න. එතකොට මේ සමාධියෙන් මොකද්ද කරන්නේ? ditthi විසුද්ධි මේ චිත්ත විසුද්ධිය සකස් කරනවා. දැන් අපි හිතමු උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිට පැහැදිලි වෙයි. දැන් අපේ සිතට විවිධ කරදර කරච්චල් ප්‍රශ්න ඇති වෙච්ච වෙලාවට සිතේ කිසිම සංසුන්කමක් නැති වෙච්ච වෙලාවේදී සිතේ බොහොම සංසුන්කමක් නැති සිතේ බොහොම විසිරිච්ච කලබලකාරී ස්වභාවයක් තියෙන වෙලාවට අපිට කිසි දෙයක් හරි හැටි හිතලා මතලා කරන්න පුළුවන්ද? එහෙම බෑ. අපේ හිත විසිරිච්ච වෙලාවට කිසි දෙයක් ක්‍රමානුකූලව හිතලා අවබෝධයෙන් කරන්න බෑ. එහෙම කරන්න යන හැම දෙයක් මොකද වෙන්නේ? අවුල් වෙනවා නේද? අපි සිත කලබල වෙච්ච වෙලාවට කරන්න යන දේවල් ඔක්කොම අවුල් වෙනවා. එතකොට අන්න ඒ වගේ තමයි ධර්මාවබෝධයට පෙළ ගැහෙන කෙනෙක් එයා තමාගේ සිත සංසුන් කරගෙන චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන එයා සමාධියෙහි පිහිටන්නට ඕනේ. එතකොට ඒ සමාධියේ පිහිටලා විතරක් බෑ. එයාගේ සමාධිය බලවත් කරගත්ත සමාධි බලයක් බවට පත් කරගන්න ඕනේ. සාමාන්‍ය සමාධිය නෙමෙයි. දැන් සමාධි කියන වචනය අර්ථ රාශියකට යෙදෙනවා. අවස්ථා කිහිපයකම මේ සමාධිය පිළිබඳව අපිට මේ දහම් පොත්පත් කියවනකොට පින්නතුල්ලාට දකින්න ලැබෙන්නේ ඇති. මේ පරිකර්ම සමාධි කියලා අවස්ථාවක් තියෙනවා. ඒ වගේම උපචාර සමාධි තියෙනවා. ඒ වගේම අර්පණා සමාධි තියෙනවා. මේ විදිහට සමාධිය විවිධාකාරයකට බෙදෙනවා. දැන් පින්වතුන්ලා විසුද්ධි මාර්ගය එහෙම කියවලා තියෙනවා නම් මේ විසුද්ධි මාර්ගයේ සමාධිය අර්ථ රාශියකට බෙදමින් මේ සමාධි චෛතසිකය විග්‍රහ කරලා තියෙනවා. පින්නතුල්ලාට දැක ගන්න පුළුවන් විසුද්ධි මාර්ගයේ කියවනකොට සමාධිය බොහෝ අවස්ථාවල් වලට බෙදමින් මේ සමාධි චෛතසිකේ විස්තර කරලා තියෙනවා. දැන් පින්නතුනි අපි මෙතන පැහැදිලි කරන්න යන්නේ මේ තථාගතයන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ මේ ප්‍රථම ධානයේදී මේ සමාධිය බල ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන ආකාරය දේශනා කරලා තිබෙන ආකාරයයි. පින්නතුනි එතකොට මේ සමාධිය කියන වචනය පින්නතුල්ලා අහලා ඇති. දැන් සමාධිය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට වැඩෙනවා. ඒකට කියනවා අපි සමාධි ඉන්ද්‍රිය කියලා. සමාධි ඉන්ද්‍රිය. එතකොට දැන් සමාධි ඉන්ද්‍රිය කියලා කියන්නේ දැන් ඉන්ද්‍රිය කියලා කියන්නේ අධිපති භාවයෙන් සිටීම. අධිපති භාවයෙන් ඉන්නවා කියලා කියන්නේ දැන් අප ස්වභාවය මොකද්ද? අරමුණෙහි සිත තැන්පත්ව පවත්වා ගැනීම. එතකොට ඒ අරමුණේ සිත තැන්පත්ව පවත්වන්න පුළුවන් කාටද? සමාධියට පමණයි. එතකොට එතන ප්‍රබලව ඉන්නේ එතන අධිපතිත්වයේ දරන්නේ කවුද? සිත අරමුණේ තැන්පත් කිරීමේ අධිපතිකම තියෙන්නේ සමාධියට. ඒ නිසා කියනවා එතන සමාධි ඉන්ද්‍රිය කියලා. ඒ වගේම සමාධිය දැන් බල ධර්මයක් හැටියට සමාධි බලය දැන් බොජ්ජංග ධර්මයක් හැටියට අපි කියනකොට සමාධි සම්බොජ්ජංගය පිළිබඳව අපි ඉගෙනගෙන තියෙනවා. මේ විදිහට සමාධිය අර්ථ රාශියක ක්‍රියාත්මක වෙන ආකාරයට අනුව තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා.
පින්නතුනි දැන් මේ සූත්‍ර දේශනාවෙහිදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. දැන් මෙතන තියෙන්නේ මේ ප්‍රථම ධානයටපත් වෙච්ච ධානලාභී යෝගාවචරයෙකුගේ ස්වභාවය. දැන් පින්නතුන්ලා අහලා තියෙනවා ධාන කියලා කිව්වහම ඒවා දැන් ප්‍රථම ධානය කියන්නේ පළමුවෙනි ධානය. ඒ වගේම දෙවෙනි ධානය, තුන්වෙනි ධානය ආදී වශයෙන් මේ ධාන සිත් රූපාවචර වශයෙන් 4ක් තියෙනවා. එහෙම නැත්නම් පංචම ධානයත් එක්ක 5ක් තියෙනවා. ඒ වගේම අරූපාවචර ධාන තියෙනවා 4ක්. මේවා ඔක්කොටම කියන නමක් තියෙනවා අර්පණා කියලා. එතකොට මේ ධාන සිතේ යෙදෙන සමාධියට අපි මතක තියාගන්න ඕනේ නමක් කියනවා අර්පණා සමාධිය කියලා. මේ ධාන සිත්වල පහළවන සමාධියට කියනවා අර්පණා සමාධිය කියලා. දැන් පින්නතුනි තථාගතයන් වහන්සේ දේශනා කරනවා දැන් මේ ධානය මේ පඨම ධානයේදී මේ සමාධි චෛතසිකය බලවත් වෙච්ච කෙනෙකුගේ ස්වභාවය ප්‍රථම ධානලාභී පුජ්‍යලයා විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි කාමයෙන් වෙන් වෙනවා ඒ වගේම අකුසලයෙන් වෙන් වෙනවා. පින්නතුනි මෙහිදී මේ කාමයෙන් වෙන් වෙනවා කියලා කියන්නේ දැන් පංච නීවරණ වල තියෙනවා එක් නීවරණයක් කාම ඡන්දය කියලා. පංච නීවරණයන්ගේ එකක් තමයි කාම ඡන්දය. දැන් ඔය කාම ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියලා මේ චෛතසික ධර්ම 5ක්. මේවට කියනවා පංච නීවරණ ධර්ම කියලා. ඒ පංච නීවරණ කියලා කියන්නේ මේ සිතෙහි නොයේ ප්‍රබලව පහළ වීම නිසා ධර්මාවබෝධයෙන් කෙනෙක් වළක්වනවද ධර්මාවබෝධයේ වළක්වාලීම සඳහා ප්‍රබලව අපේ සිතෙහි නැගී සිටින චෛතසික ධර්ම 5ක්. ඒවට කියනවා පංච නීවරණ ධර්ම කියලා. එතකොට විවිච්ඡේව කාමේහි කියලා කියන්නේ දැන් කාමයෙන් වෙන් වෙනවා. කාම ඡන්දයෙන් වෙන් වෙනවා. එතකොට පංච නීවරණ අතර තියෙන කාම ඡන්දය තදංග මේ වශයෙන් එහෙම නැත්නම් විස්කම්බන වශයෙන් සමුච්ඡේද කරනවා. විස්කම්බන වශයෙන් යටපත් කරනවා. දැන් මේ සියලු අකුසල චෛතසිකයන් යටපත් කරන දුරු කරන අවස්ථා කිහිපයක් තියෙනවා. මොනවද? තදංග, විස්කම්බන, සමුච්ඡේද, පටිපස්සද්දි කියලා. එතකොට පින්නතුනි දැන් මේ ධාන සිතක් පහල කරගත්ත කෙනෙකු මේ පංච නීවරණයන් ඇතුළු මේ අකුසල ධර්මයන් යටපත් කිරීමට කියනවා විස්කම්බන ප්‍රහාණය කියලා. විස්කම්බන ප්‍රහාණය. දැන් සමුච්ඡේද කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මේ කෙලෙස් ප්‍රහාණය කිරීම. එතකොට නැවත කවදාකවත් පහළ නොවන ආකාරයට සම්පූර්ණයෙන්ම මේ කෙලෙස් ප්‍රහාණය කිරීම. ඒකට කියනවා සමුච්ඡේද කියලා. දැන් මාර්ගඵල සිත් වලින් කෙලෙස් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළොත් නැවත ඒ ප්‍රහාණය කරන ලද කෙලෙස් හටගන්නේ නැහැ. දැන් අපි හිතමු දැන් සෝවාන් ආර්යයන් වහන්සේ
සෝවාන් මාර්ගසිතේදී සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම වලින් තුනක් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරනවා. එතකොට ඒ ප්‍රහාණය කරන ලද සංයෝජන ධර්ම තුන නැවත කවදාකවත් ඒ භවයේදීවත් එහෙම නැත්නම් ඊළඟ භවයකදීවත් කවදාකවත් නැවත හට ගැනීමක් වෙන්නේ නැහැ. ඒ නැවත හට ගැනීමක් නොවන නිසා කියනවා සමුච්ඡේද කියලා. නැවත හට ගැනීමක් නැහැ. දැන් මේ ධාන සිත් වලින් එහෙම නෙමෙයි. මේ ධාන සිත් වලින් මේ පංච නීවරණයන් යටපත් කළාට ඒවා తాවකාලිකයි. ඒවා මේ ධානාංග බලවත්ව පවත්නාතුරු පමණයි තිබෙන්නේ. සමාධිය බලවත්ව පවත්නාතුරු පමණයි මේ නීවරණයන් යටපත් වෙලා තියෙන්නේ. ඒවා වහා නැවත පහළ වීමේ හැකියාව තිබෙනවා. සමහර කෙනෙක් මුළු ජීවිත කාලයේදීම මේ ධානාංග ආරක්ෂා කරමින් Taman ලබාගත් ධානයේ තුල වාසය කරනවා නම් නැවත ඒ ජීවිත කාලය තුල පහළ වෙන්නේ නැහැ. එතකොට එහෙම රැක ගන්නත් පුළුවන්. එතකොට මේ ධානය රැක ගැනීම සඳහා උත්සාහවත්ව ක්‍රියා කරන කෙනෙකුට ඒ Taman ලබාගත් ධානය ආරක්ෂා කරමින් මුළු ජීවිත කාලයේම ඒ මේ කියන කෙලෙස් ධර්ම වලින් වෙන් වෙලා ඉන්න පුළුවන්. නමුත් බොහෝ වෙලාවට අර සමාධිය දුබල වීම හේතුවෙන් නැවත මේ පංච නීවරණයන් නැගී සිටීමේ අවස්ථාව තිබෙනවා. ඒ නිසා ඒකට කියනවා විස්කම්බන. විස්කම්බන කියන්නේ අර తాවකාලිකව ධාන බලයෙන් යටපත් කරගෙන සිටීම. එතකොට පින්නතුනි විවිච්ඡ කාමේහි දැන් මේ කාමච්ඡන්දයෙන් වෙන් වෙනවා. එතකොට කාමච්ඡන්දයෙන් වෙන් වෙමින් මෙතන කාම කියලා කියන්නේ මේ වත්තුකාම සහ ක්ලේශකාම කියන එකයි. එතකොට කාම කියන එක දෙකකට බෙදෙනවා. මොකද්ද? වත්තුකාම, ක්ලේශකාම කියලා. වස්තුකාම සහ ක්ලේශකාම. වත්තුකාම කියලා කියන්නේ පින්නතුනේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස ආදී තිබෙන මේ ආරම්මණයන් රූපාදී අරමුණු වලට කියනවා වත්තුකාම කියලා. වත්තුකාම කියලා. එතකොට ක්ලේශකාම කියන්නේ කාම ඡන්දය නැමැති නීවරණයයි. ක්ලේශකාම කියන්නේ කාම ඡන්දය. එහෙම නැත්නම් ලෝභාදී අකුසල මූල, ලෝභය නැමැති අකුසල මූලය. කාම ඡන්දය. ඒකට කියනවා ක්ලේශකාමේ කියලා. එතකොට දැන් මේ ප්‍රථම ධ්‍යාන ලාභී යෝගාවචරයා මේ කියන වත්තුකාමයෙන් සහ ක්ලේශකාමයෙන් කියන අංශ දෙකෙන්ම වෙන් වෙලා ඉන්නේ. විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේහි. එතකොට මෙතන අකුසලයෙන් වෙන් වෙනවා කියලා කියන්නේ මේ ඊතුරු නීවරණ ධර්ම වලිනුත් වෙන් වෙනවා. දැන් කාමච්ඡන්දයෙන් වෙන් වෙච්ච කෙනා ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡ අවශේෂ නීවරණ ධර්ම වලිනුත් වෙන් වෙනවා. ඒ නිසා කියනවා විවිච්ඡ අකුසලේහි ධම්මේහි. දැන් අකුසල ධර්ම කියලා කියන්නේ එතන ඒකයි. එතකොට අපිට මතක තියාගන්න ඕන මේ අත්තසාලිනී අටුවාවෙහි මේ පිළිබඳව බොහෝ විස්තරයක් තියෙනවා. මේ විවිච්ඡ කාමේහි කියන තැන වත්තුකාමයෙන් සහ ක්ලේශකාමයෙන් වෙන්වීමත් විවිච්ඡ අකුසලේහි ධම්මේහි කියනකොට ඊතුරු මේ කෙලෙස් ධර්ම වලින් එහෙම නැත්නම් නීවරණ ධර්මයන්ගෙන් වෙන්වීමත් විවිච්ඡ අකුසලේහි ධම්මේහි. ඊළඟට පින්නතුනි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති.
එතකොට දැන් මේ යෝගාවචරයා ප්‍රථම ධානයේට මනා ලෙස පැමිණිලා වාසය කරනවා. එයා තුල චෛතසික ධර්ම පහක් බලවත් වෙමින්. මොනවද? විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතා. එතකොට මෙතන විතක්කය කියලා කියන්නේ දැන් එයාට බොහෝම පහසුවෙන් මේ සිත අරමුණට යොමු කිරීමේ හැකියාව තිබෙනවා. බොහෝම පහසුවෙන් අරමුණට යොමු කිරීමේ හැකියාව තිබෙනවා. විතක්ක. විචාරය කියන්නේ ඒ පහසුවෙන් යොමු කරගත්ත අරමුණෙහි සිත පවත්වාගෙන ඉඳීමේ හැකියාව තිබෙනවා. විචාරය කියලා කියන්නේ ඒකයි. සිත වෙන අරමුණු වලට දුවන්නේ නැතුව, වෙන අරමුණු වලට දුවන්නේ නැතුව, සිත වෙන අරමුණු වල විසිරෙන්නේ නැතුව එක අරමුණක තබාගෙන එක අරමුණක පවත්වාගෙන ඉඳීමේ හැකියාව තියෙනවා. අන්න විතක්ක විචාර. ඊළඟට මේ විවේකජං පීති සුඛං. විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. විවේකජං කියලා කියන්නේ පින්නතුනි මෙතන මේ කාය විවේක, චිත්ත විවේක කියලා දෙකක් තියෙනවා. එතකොට මේ කුමකින්ද මේ විවේකය හටගත්තේ? අර කාමයන්ගෙන් වෙන්වීම නිසා, අකුසලයන්ගෙන් වෙන්වීම නිසා හටගත්තා වූ මේ කියන කාය විවේකය, චිත්ත විවේකය කියන්නේ මේ නීවරණයන් යටපත් කර ගැනීම තුල ඇති කරගත්තා වූ මේ මානසික විවේකී බව. ඒකෙන් හටගත්ත පීති සුඛං කියලා කියන්නේ මෙතන පීති කියනකොට පින්නතුනේ දැන් අපි පීති චෛතසිකය කොටස් පහකට බෙදෙනවානේ. එයින් එකක් තමයි මේ භරණ පීති කියන එක. භරණ පීති කියන්නේ මුළු ශරීරය පුරාම පැතිරිලා යන ප්‍රීතිය. එතකොට ඒක මේ ධ්‍යාන සිතත් එක්කලා බොහොම ප්‍රබලව ක්‍රියාත්මක වෙන එකක්. එතකොට එයා කාමයන්ගෙන් වෙන් වෙලා, අකුසලයන්ගෙන් වෙන් වෙලා සිත එක අරමුණක තැම්පත් කරගෙන ඒ අරමුණේ බොහොම පහසුවෙන් සිත එක අරමුණක පවත්වාගෙන ඉන්නවා. එතකොට ඒ තුලින් හටගන්නා වූ ප්‍රීති චෛතසිකය මුළු ශරීරේ පුරාම පිනා යන ස්වභාවය. ඊළඟට සුඛං කියලා කියන්නේ දැන් ඒ හටගත්තා වූ ප්‍රීතිය මූලික කරගෙන සියලු රූප කලාපයන් ප්‍රබෝධමත් බවට පත්වීමෙන් හටගන්නා වූ අර කායික සැහැල්ලු භාවය ආදී පදනම් කරගෙන හටගන්න අර සුවපත් බව. එතකොට තමන්ට තමන් බොහොම සුවපත් වෙච්ච කෙනෙක් බවට තමන්ට දැනෙන්න පටන් ගන්නවා. අන්න පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. දැන් මෙන්න මේ ඊළඟට ඒකාග්‍රතාවය. ඒකාග්‍රතාවය කියලා කියන්නේ මේ කුසලාරම්මණයෙහි බොහොම හොඳට තැම්පත් වුණා වූ සමාධි ස්වභාවය. මෙන්න මේ අංග පහෙන් යුක්තව එයා ප්‍රථම ධානය නැමැති මේ ධාන තලයේ පළමු අවස්ථාවට පැමිණ වාසය කරන පුජ්‍යලයක් බවට පත් වෙනවා. එතකොට පින්නතුනේ දැන් එක පැත්තකින් මේ සමාධිය බොහොම බලවත් පවත්වා ගැනීම සඳහා දැන් ඔය කියන ධානාංග පහම එතකොට මෙයාට අවශ්‍යයි. දැන් මේ විතක්ක විචාර පීති සුඛ කියන මේ ධානාංග චෛතසික ධර්ම හතරම බලවත් වීම තුලින් තමයි මේ ඒකාග්‍රතාවයත් බලවත් වෙමින් එයාට එතන සමාධි චෛතසිකය එහෙම නැත්නම් සමාධිය බල ධර්මයක් බවට මේ පළමු ධාන සිතෙහි පහළ වෙන්නේ. ඒ වගේම එයාට මේ පංච නීවරණයන් යටපත් වීම නිසා මේ සමාධිය බොහොම බලවත්ව පවත්වා ගන්නට පුළුවන්. එතන පින්නතුනේ දැන් මේ කාම ඡන්දය කියන නීවරණය නිතරම
මේ ඒකාග්‍රතාවයෙන් කාමච්ඡන්දේ යටපත් කරනවා. එතකොට කාමච්ඡන්දය මතුවෙනවා නම් ඒකාග්‍රතාවයේ පවතින්නේ නැහැ. ඒ නිසා මේ ඒකාග්‍රතා චෛතසිකයෙන් කාමච්ඡන්දය යටපත් කරනවා. ඒ වගේම විතක්කයෙන් තීන මිද්දේ යටපත් කරනවා. දැන් පීති චෛතසිකයෙන් ව්‍යාපාදයට සුඛයෙන් උද්ධච්චයත් ඒ වගේම ਵਿਚාරයෙන් විචිකිච්ඡාවත් කියන මේ පංච නීවරණයන් යටපත් කරමින් දැන් මේ ධානාංග පහ බලවත් වීම තුළ මේ විදිහට පංච නීවරණයන් යටපත් වෙමින් මේ පළමු ධානසිතෙහි මේ සමාධි චෛතසිකය ඒකාග්‍රතා චෛතසිකයේ බල ධර්මයක් බවට පත් වෙනවා. එතකොට මේ පළමු ධානසිතෙහි බල ධර්මයක් හැටියට මේ සමාධි බලය පවත්වා ගන්නට පුළුවන්. එතකොට සමාධිය බල ධර්මයක් බවට පවතිනා තුරු මේ සමාධි බලය පවත්නා තුරු මේ ප්‍රථම ධානය ආරක්ෂා වෙලා පවතිනවා. දැන් මේකයි මේ ප්‍රථම ධානයේදී මේ සූත්‍ර දේශනාව තුළ තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඒ වගේම මෙය ဒုတိ ය ධානයේදී ඒ වගේම තතිය ධානයේදී චතුත්ථ ධානයේදී පංචම ධානයේදී ආකාසානං ඡායතනාදී අරූපාවචර ධානවලත් ඒ වගේම ඊටත් වඩා බොහෝම ප්‍රබලව මේ මාර්ග සිත්වලත් ඵල සිත්වලත් මේ සමාධිය බල ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. එතකොට පින්නතුනි ඒ කොච්චර දුරට එය බලවත්ව පවතිනවාද කියනවා නම් මේ සමාධිය තමයි මේ සෑම සිතකම ධාන සිත්වලත් මාර්ගඵල සිත්වලත් බොහොම බලවත්ව අර ප්‍රඥාවට ditthi visuddhiyට උපකාරව පවතින්නේ. එතකොට විදර්ශනා නුවණ බලවත්ව පවත්වා ගැනීම සඳහා සෑම වෙලාවකම මේ ඒකාග්‍රතාවය එහෙම නැත්නම් මේ සමාධි බලය අනිවාර්යයෙන්ම උපකාරව පවතිනවා. එතකොට සමාධිය විපස්සනාවටත් විපස්සනාව සමාධියටත් එකකට එකක් උපකාරව ධර්මාවබෝධයේ දක්වාම අපේ සිතේ ගොඩනගාගත යුතු ධර්මතාවයක් හැටියටයි මේ දේශනාව තුළ තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට අපි හැමෝටම අවබෝධ වෙන්න ඕනේ ධර්මාවබෝධයේ සඳහා පෙළ ගැහෙන අපිට මේ සමාධිය කොච්චර දුරට අවශ්‍ය කරන චෛතසික ධර්මයක්ද කියලා. එතකොට එය කොච්චර දුරට සකස් කරගත යුතු බල ධර්මයක්ද මේ ඒකාග්‍රතා චෛතසිකයෙන් අපිට පැහැදිලි කරන්නේ. එතකොට එහෙමනම් අපි කල්පනා කරන්න ඕනේ මේ කුසල සිතේ වැඩෙන ඒකාග්‍රතාවය. දැන් අපි හැමෝම ධර්ම ශ්‍රවණයේ නැමැති මේ කුසල සිත උපදවාගෙන ඒ කුසල සිතෙහි අපි ඒකාග්‍රතාවය ඇති කරගත්තා. කුසල අරමුණෙහි සිත තැම්පත් කරගත්තා. එතකොට එය අපිට ධාන වශයෙන් වඩන්න පුළුවන් නම් මාර්ගඵල වශයෙන් අපේ සිත්වල මේ සමාධිය ඒකාග්‍රතාවය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බල ධර්මයක් හැටියට බොජ්ජංග ධර්මයක් හැටියට අපිට වර්ධනය කරන්න පුළුවන්කම තියෙනවා නම් අපි හැමෝම එහෙමනම් මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහා පෙළ ගැහෙන පිරිසක් බවට පත් වෙනවා. ඒ නිසා කල්පනා කරන්න ඕනේ අපි හැමෝටම අනිවාර්යයෙන්ම සකස් කරගත යුතු අනිවාර්යයෙන්ම ගොඩනගාගත යුතු දෙයක් මේ සමාධි බලය. ඒ නිසා අපි සෑම දෙනාගේම සිත් සතන් වල සමාධිය විතරක් නෙමෙයි ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ධර්මතා සෑම අවස්ථාවකම වර්ධනය වෙලා අපට සෝවාන් ආදී මගඵල පිළිවෙලින් අග්‍ර අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න ඒකාන්තයෙන්ම අවස්ථාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. පින්නතුනි, අද මේ ධර්මානුශාසනාව පවත්වන මෙහි දායකත්වයේ ලබන මහනුවර අම්පිටිය පාරේ පදිංචි වෛද්‍ය විමල් මහත්මයා සහ කුසුම් අබේසේකර මහත්මයා ඇතුළු ඒ පිටරට පදිංචිව සිටින දූ දරුවන් ආදී හැමදෙනාගේම බලාපොරොත්තුව වෙන්නේ ඒ පේරාදෙණියේ පදිංචි නන්දසේන කලහේ සහ පවුලේ හැමදෙනාමත් පේරාදෙණියේ පදිංචි ගාමිණී විජේසිංහ සහ පවුලේ හැමදෙනාමත් නාවල පදිංචි ලිලන්ති විජේසුන්දර සහ පවුලේ හැමෝමත් මියගිය දෙමව්පියන් ඥාතීන් සහ මාතලේ උකුවෙල පදිංචිව සිට මීට මේ මාස 8 වෙනි දින මියගිය සෝමාවතී කුමාරි හාමි එමෑණියන්ට පින් අනුමෝදන් කිරීමටත් මේ පින්කමට සහභාගී වූ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට කල්පනා කරන්න ඕනේ. ඒ සෑම සියලු දෙනාගේම ප්‍රාර්ථනාව ඒ සෝමාවතී කුමාරි හාමි ඇතුළු මියගිය දෙමව්පියන් ආදී සියලු ඥාතීන් මේ කුසල් අනුමෝදන්ව සුගතියෙන් සුගතියටපත්ව මතු ලෞතුරා නිවනින් සනසෙත්වා කියලා පින් දෙන්න. ඒ වගේම මෙහි දායකත්වයේ දරන වෛද්‍ය විමල් මහත්මයා කුසුම් අබේසේකර මහත්මයා ඇතුළු ඒ පවුල්වල සෑම සියලු දෙනාටමත් මේ බෞද්ධ රූපවාහිනී නාලිකාවේ නිර්මාතෘ පූජනීය අපේ දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මෙහි කාර්ය මණ්ඩලයේ හැමදෙනාටමත් ධර්ම ශ්‍රවණය කර ලංකා ලෝකවාසී සෑම දෙනාටමත් මේ උතුම් කුසල බලයෙන් නිදුක් නිරෝගී භාවයේ සලසේවා ධර්මාවබෝධේ වේවා මතු ප්‍රාර්ථනා කරන ලෞතුරා නිර්වාණ ශාන්තියම අවබෝධ කරගෙන සංසාර දුකින් එතර වෙන්න හැමදෙනාටම මේ ධර්ම ශ්‍රවණමය ධර්ම දේශනාමය කුසලය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පාක්ෂික ධර්මදේශනා මාලාවේ ඒ සමාධි බලය මාතෘකා කොට ගනිමින් පවත්වනු ලැබූ ධර්මානුශාසනාවේ සමාප්තිය කරයි අප මේ එළඹී තිබෙන්නේ. මෙහි පැමිණ සිටින දායක පින්වත් පිරිසට අපි ආරාධනා කරනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේ උදෙසා පරිස්කාර පූජා කරන්නට මෙය අවස්ථාවක් කරගන්නා හැටියට ඒ පිරිස ඒ කාර්යයේ යෙදෙන අතරතුරදී ඔබට සිහිපත් කරනවා මේ වෙසක් මාසය පුරාවට අපි සූදානම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ආශ්‍රය කරගනිමින් මේ ධර්මදේශනා මාලාව ඔබ වෙනුවෙන් ගෙන එන්නට උත්සාහ ගන්න. මේ මාසය තුලදීවත් අඩුමතරමේ ඔබෙන් අන්‍යයන්ට වන අඩුපාඩුකම් මගහරවාගෙන කටයුතු කරන්න. ජීවිතය එවිට සාර්ථක වනවා නොඅනුමානයි. ඔබට සතුටු වන්නට පුළුවන් ඔබ අන්‍යයන්ට කරදරයක් නැතුව ඔබෙන් අන්‍යයන්ට කිසිම වැරැද්දක් නැතුව ඔබ ජීවත් වනවායි කියා අඩුමතරමේ අපි බලාපොරොත්තු වෙනවා මේ මාසය තුලදීවත් ඒ ආකාරයෙන් ඔබ ක්‍රියා කරයි කියන වග. ඉතින් මේ ආකාරයෙන් වූ යහපත් කමින් අගතන්පත් ජන සමාජයක් බිහි කරන්නටයි බෞද්ධ මාධ්‍යාලය නිතින්ම උත්සාහ ගන්නේ. මේ පිරිස පරිස්කාර පූජා කරන අවස්ථාව අද දවසේදී මේ සඳහා දායකත්වය ලබා දී තිබෙන්නේ මහනුවර අම්පිටිය පාරේ පදිංචි වෛද්‍ය විමල් සහ කුසුම් අබේසේකර මහත්මිය යන ඒ දෙපළ විසින්. ඒ වගේම ඔවුන් දෙදෙනාගේ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ ඥාති පිරිස තමයි අද දවසේදී මේ ධර්මදේශනාව සඳහා දායකත්වය ලබා දී තිබෙන්නේ. ඔවුන් මේ ආකාරයෙන් දායකත්වය ලබා දෙමින් ඒ පිරිසට පමණක් නොව
ලක්වැසි ලෝවැසි හැමදෙනාගේම ධර්ම ඥානය තව තවත් වඩා වැඩි දියුණු කරනු පිණිස ධර්ම අවබෝධය තව තවත් වඩා වැඩි දියුණු කිරීම පිණිසයි මේ ආකාරයෙන් දායකත්වය ලබා දෙන්නේ. ඉතින් ඒ පිළිබඳවත් සිහි කැඳවුමින් ඔවුන්ට කෘතවේදීත්වය පළ කරමින් අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා තව තවත් ඔබේ ධර්ම අවබෝධය වැඩි දියුණු කරමින් සෑම හිතසුව සදන්නට වෙරදරූ අද දවසේදී මෙහි වැඩම කොට වදාළ පූජ්‍යපාද කොරතොට වෙස්සභූ ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුක්තව තවත් බොහෝ කාලයක් මේ උතුම් වූ සදහම් යාත්‍රාවේ සැරිසරමින් මේ ධර්මද්වීපයේ ධර්මයෙන් ඒකාලෝක කරන්නට මේ ධර්මද්වීපයේ ධර්මයෙන් පෝෂණය කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් අපි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ආශ්‍රයෙන් කරන ධර්මානුශාසනාව නිමාවටපත් කරමින් සූත්‍ර දේශනාව සජීවී වැඩසටහනින් හමුවන බලාපොරොත්තුවෙන් මේ අවස්ථාව ප්‍රධාන පාලක මැදිරිය වෙත